හරි. The role of information system in business. business එකක IT මොකද කරන්නේ? business එකට IT කොහොමද උදව් කරන්නේ? මොකටද IT business එකට කියන එක අපි දැන් මේ කතා කරන්නේ. එතකොට පුතේ මේ දැන් බලන්න ඔයාලට මේ පොඩි පිරමිඩ් එකක් වගේ එකක් දීලා තියෙනවා. information system කියලා. මේ business එකක තියෙන level 3ක් තමයි මේ කතා කරන්නේ. සාමාන්‍ය business එක ප්‍රධාන වශයෙන් level 3ක් තියෙනවා. කළමනාකරන මට්ටම් 3ක් තියෙනවා. මොනවද මේ කළමනාකරන මට්ටම් 3? ඉහළම කළමනාකරන top management, middle management and lower level management. ඒක න operational level කියලා කියනවා. පල්ලෙහාම level එක management level එකට කියනවා operational level. මැද ඉන්න level එක තමයි tactical level එක. tactical level එක. ඒ කියන්නේ middle level එකට අපි කියනවා tactical level කියලා. ඉහළම level එකට අපි කියනවා top management නැත්නම් top level strategic level කියලා. strategic level කියලා කියනවා. strategic management. ඒ ඔයාලට වැඩ තියෙනවා මම මේ කතා කරනකොට ලියා ගන්න තියෙනවා. ඔයාලත් පැනක් අරන් ලියා ගන්න දේවල් ගොඩක් තියෙනවා. හරි. business එකක ඉන්න management එක කොටස් තුනකට බෙදෙනවා. ඉහළම කට්ටිය top එක වචන වලින් කියනවා. හරි. top middle lower කියන්න පුළුවන්. top මායිද අපි කියනවා strategic level එක කියලා. මැද ඉන්න අයට කියනවා tactical level එක. පල්ලෙහා ඉන්න management level එක අපි කියනවා operational level කියලා. එතෙන් එහාට තමයි වැඩ කරන සේවකයෝ ඉන්නේ. ඔය level තුනේ යට තමයි වැඩ කරන සේවකයෝ employees ලා කියන normal employees ලා කියන කට්ටිය. ඉතින් ඉහළම කළමනාකරන strategic level එකේ කට්ටිය තමයි කවුද CEO අයිතිකරු directors ලා වගේ කට්ටිය. middle level එකේ tactical level එකේ තමයි general managers ලා. general manager කියන්නේ marketing manager, sales manager ආන්ගේ වගේ කට්ටිය. ඊට පස්සේ operational level එකේ managers ලා තමයි supervisor වගේ කට්ටිය. එදිනෙදා business එකේ operation එක කරවන කට්ටිය තමයි lower level management කියන්නේ. operational level management. එතකොට එයාලා යටතේ තමයි වැඩ කරන අය. ඔය කියපු ටික පැහැදිලිද පුතේ? හරි. එතකොට ඉතින් මේ එක එක තැන් වලට තොරතුරු IT ඕන. තොරතුරු තාක්ෂණය යෙදෙනවා. තොරතුරු තාක්ෂණය යෙදෙන්නේ කොහොමද? ඉහළම කළමනාකරණයට තොරතුරු තාක්ෂණය අවශ්‍යයි competitive advantages ගන්න. competitive advantages කියන්නේ මේ තරගකාරයොත් එක්ක තරගකරුවොත් එක්ක තරග කරලා දිනන්න අවශ්‍ය කරන strategies IT වලින් හොයනවා යාළුවා. මැද ඉන්න කට්ටිය මොකද කරන්නේ? business එකේ මධ්‍යකාලීන තීරණ ගන්න. mid term decisions ගන්න. එදිනෙදා business decisions ටික ගන්න IT යොදා ගන්න. low level management එක මොකද කරන්නේ? එයාලගේ එදිනෙදා business process එක manage කරගන්න. business එක operate කරගන්න IT යොදා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ තොරතුරු තාක්ෂණයේ එක එක business එකේ එක එක levels අතර යොදා ගන්න. ඉතින් කෙටියෙන්ම කිව්වොත් හැමෝම decision ගන්න, තීරණ ගන්න තමයි අපේ IT පාවිච්චි කරන්නේ. මේ decision වර්ග වෙනස්. එක එක කට්ටිය ගන්න. හරි. ඉහළ management එක competitive advantage ගන්න decisions ගන්නවා. tactical level එක, ඒ කියන්නේ මැද level එක short term, mid term decisions ගන්නවා. අවුරුද්දකට plan එකක් හදනවා වගේ දේවල්. හරි. පල්ලෙහාම අය day to day decisions ගන්නවා. හරි. ඕක තමයි ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඔයාලට ඒ තුන මෙතන support business process and operations. ඒක කාටද අවශ්‍ය lower level එක. support of business decision making. ඒක කාටද අවශ්‍ය middle level එක. support of strategies for competitive advantage. ඒක කාටද අවශ්‍ය top level management එක. ඉතින් මේ operational level එකේ මොනවද කරන්නේ? keep track of inventory.
keep track of inventory. stock එක කොච්චර තියෙනවද? save එකේ ඉන්න අද කීයක් ගෙවන්න ඕනද මේ මාසේ? ඒ සුමානේ. buy new machine, merchandise. අලුතෙන් මොනවද ව්‍යාපාරයට මිලදී ගන්න? sales trend එක මොකක්ද? sales අඩු වෙනවද වැඩි වෙනවද මේ කාල සීමාව කොහොමද මේ මාසේ කොහොමද? අන්න ඒ වගේ දේවල් වල. ඊට පස්සේ business decision making වලට කොහොමද උදව් වෙන්නේ? තව අලුත් product එකක් හඳුන්වලා දෙනවද නැද්ද? තියෙන product එකක් discontinue කරනවද? වගේ දේවල්. ඒ කියන්නේ ලාභ නැද්ද ඒක? ලාභ නැත්නම් discontinue කරනවද? නැත්නම් අලුත් product line එකක් පටන් ගන්නවද? වගේ දේවල් decisions ගන්නවා middle level එකේ. ඊට පස්සේ competitive advantage ගන්න කොහොමද මෙයාලා තීරණය කරන IT වලින්? එයාලා අලුත් මොනවා හරි online shopping ක්‍රමයක් හඳුන්වලා දෙනවද වෙන කෙනෙක් ළඟ නැති? ඒ වගේ IT වලින් මොනවද දෙන්න පුළුවන් ගේමක් කම්පියුටර් කෙනෙක් ළඟ නැති අපි ළඟ තියෙන කස්ටමර්ස්ලා එතන නොයා මෙතෙන් දෙන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ? වගේ decisions වෙනවා ඉහළ මැනේජ්මන්ට් එක. ඊළඟට ඒ ටික පැහැදිලිද පුතේ? මම ඉදිරියට යන්නද? ගොළුවන්ට නම් උගන්වන්න බෑ පුතේ මට. අපි වීඩියෝ ඔන් කරමුකෝ. මන්ට ඔයා ඉන්නවද නැද්ද කියලා බලන්න නැත්නම් මම වැඩි නවත්තලා දානවා. හරි. ඔන්න මම නැවතුවා. වීඩියෝ ටික ඔන් කරලා හැමෝම. හරි. අපි ඉදිරියට යමු. පුතේ ඔයාලා දෙන්නත් වීඩියෝ ඔෆ් කරලා දාන්න. වැඩක් නැහැ නේද දැන්? Right. Strategic use of IT. Strategic use of IT. මොකද්ද මේ strategic use කියලා කියන්නේ? උපක්‍රමශීලීව කොහොමද ව්‍යාපාර වලට සංවිධාන වලට IT යොදාගන්නේ? උපක්‍රමශීලී ලෙස කොහොමද IT යොදාගන්නේ? මේකට අපිට තියෙනවා පොඩි මොඩල් එකක් Porter's 5 forces කියලා. ඉතින් මේකේ මොකද කියන්නේ? ඔයාලට ලොකු කරනක් ගත්තොත් right. Porter's 5 forces are considered the basic foundation for understanding business strategy. Porter's කියන්නේ මේක හඳුන්වලා දුන්නේ කියලා නම. හරි? එතකොට මොනවද මේ 5 forces මොනවද? හරි? ඔයාලට මේක තවදුරටත් net එකේ search කරන්න පුළුවන්. මෙන්න මේ වගේ පාට හම්බෙයි. මේ තියෙන්නේ Porter's 5 forces මේ. මෙන්න මේ වගේ දේවල් වලින් බිස්නස් එකට පොඩි තර්ජනයන් බිස්නස් එකට එල්ල වෙන forces මෙන්න සංවිධානයකට. හරි. ඒ ටික ඔයාලට දක්වලා තියෙනවා මෙතන. මෙන්න මේ යටින්. හරි. කම්පිටිටර්ස්ලා කියන්නේ අපිට එල්ල වෙන එක force එකක්. එක බලපෑමක්. ව්‍යාපාරයක් කරගෙන යනකොට කම්පිටිටර්ස්ලා කියන්නේ එක බලපෑමක්. ඊට පස්සේ අලුතෙන් එන ව්‍යාපාර කම්පිටිටර්ස්ලා කියන්නේ අපිත් එක්ක එකට ඉන්න අය කම්පිටිටර්ස්ලා තව අලුත් අපේ සමාන ව්‍යාපාර අලුතෙන් එනවා. ඒක අපිට ට්‍රෙඩ් එකක්. ඒක අපිට තර්ජනයක්. ඊළඟට අපේ ව්‍යාපාරයට සමාන නොවුනත් අපේ ප්‍රොඩක්ට් එක වෙනුවට භාවිතා කරන මේ සබ්ස්ටිටියුට්ස් එනවා. අපි නිෂ්පාදනය කරන දෙයට සබ්ස්ටිටියුට්ස් එන්න පුළුවන්. ආදේශක එන්න පුළුවන්. ඒතර අපේ නිෂ්පාදනය අතහැරලා මේ අපේ නිෂ්පාදනයේ භාවිතා කරන එක අතහැරලා ඒ ආදේශක වලට යන්න පුළුවන්.
ඊට පස්සේ bargaining power of customers. customers ලට option වැඩි නිසා එයාලට bargaining power එකක් තියෙනවා. අපි කියන මිලට වඩා මිල අඩු කිරීමේ හැකියාවක් customers හට තියෙනවා. අපි කිව්වොත් අපේ product එක දෙන්නේ 10000ට කියලා එයාලට කියන්න පුළුවන් මීට සමාන දෙයක් අපිට මෙතන තියෙනවා අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් ඒක 8000යි. එතකොට කස්ටමර් හට පොඩි bargaining power එකක් තියෙනවා මොකද වෙළඳ පොලේ options වැඩි එයාට විකල්ප වැඩි. ඒක අපිට ට්‍රෙන්ඩ් එක. අපි කියන මිලට විකුණ ගන්න බෑ අපිට. කස්ටමර් කියන මිලට තමයි අපිට දෙන්න වෙලා තියෙන්නේ. ඊළඟට bargaining power of suppliers. අනිත් පැත්තේ supplier අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගන්න ගියාම මේ පැත්ත. එයාලගේ මිලට අපිට එකඟ වෙන්න වෙනවා. අපි ශක්තිමත් නැත්තම්. එතකොට අනිත් පැත්තෙන් සප්ලයර්ස් ලාගේ මිල වැඩි වෙනවා. අනිත් පැත්තෙන් කස්ටමර්ලා ගන්න මිල අඩු වෙනවා. අනිත් පැත්තෙන් ආදේශක ඇවිල්ලා අපිට තියෙන ඉල්ලුම අඩු වෙනවා. අනිත් පැත්තෙන් කම්පිටිටර්ස්ලා අපිට වඩා මේ කම්පිටිටර්ස්ලා එනවා. එතකොට තව තර්ජන එතකොට තව අලුතෙන් ව්‍යාපාර ආරම්භ වෙනවා අපේ සමාන දේවල්. කොහොම හරි එන්න අපේ ප්‍රොෆිට් එක අපේ බිස්නස් එකේ ආදායම අඩු වෙන හැටට හැරෙනවා. ඉතින් ඒක එහෙම නොවි අපි කොහොමද මේ වට මුණ දෙන්නේ? ඒවට මුණ දෙන විදිය තමයි cost leadership කියන්නේ cost එක අඩුවෙන් වැඩ කර ගන්නවා අපි. differentiation අනිත් අයට වඩා අපේ product එක වෙනස් විදියට හදනවා. innovation අපි අලුත් දේවල් කරනවා. growth වර්ධනයක් ගන්නවා. alliance එකක් අපි අපේ සමාන ව්‍යාපාර අපි හුඟක් බිස්නස් ඕගනයිසේෂන් එක සම්බන්ධ වෙලා ශක්තිමත් මේ බැඳීමක් ඇති කර ගන්නවා සහ තව අනෙකුත් එක එක උපක්‍රම පාවිච්චි කරනවා. ඉතින් IT එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? මෙන්න මේ ටික කරන්න IT යොදා ගන්න කියලා කියන්නේ. cost leadership අපේ product එකේ යන වියදම අඩු කරගන්න IT යොදා ගන්න. අපේ product එක අනිත් අයගෙන් වෙනස් වෙන්න ඒකට IT කොටසක් එකතු කරගන්න. IT එකතු වෙච්ච අලුත් නිර්මාණයක් දෙන්න. IT එකතු කරගෙන ව්‍යාපාරය වර්ධනය කරගන්න. IT එකතු කරගෙන IT වලින් alliance එකක් ගොඩනගා ගන්න. අපිට අන්තර්ජාතිකව international alliances ගොඩනගා ගන්න පුළුවන් අද ඇයි? මේ IT එක්ක අපිට හුඟක් ව්‍යාපාරයක සම්බන්ධ වෙන්න පුළුවන්. globally සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට යම් වාසි ගන්න පුළුවන්. ඔයාලා දන්නවා ව්‍යාපාරයක් කියන්නේ කනෙක්ෂන් කියන්නේ. අපිට තියෙන සම්බන්ධතා කොච්චරද ඒ තරමට තමයි අපේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ව්‍යාපාරේ වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ අපිට තියෙන සම්බන්ධතා කොච්චරද ඒත් එක්ක. එහෙනම් අපි තව ව්‍යාපාරත් එක්ක යම් alliances ගොඩනගා ගන්නවා කියන්නේ යම් සම්බන්ධතා ගොඩනගා ගන්නවා කියලා කියන්නේ අපිට තියෙන connections වැඩි වෙනවා. ඒ හැමග අපේ business sale එක වැඩි වෙනවා කියන්නේ. එතකොට කොහොමද අපේ මේ තැන් වලට එන IT යොදාගන්නේ කොහොමද? එතකොට දැන් මේක ඔයාලා කියවන්න මම කියවන්නේ නැහැ මම නිකන් ජෙනරල් අයිඩියා එක දෙන්නේ. එහෙනම් cost එක අඩු කරගන්න IT යොදා ගන්න. Use IT to substantially reduce the cost. Use IT to lower the cost of customer or supplier. ඒක කොහොමද කියන එක තමයි කල්පනා කරලා මේ මැනේජර් කෙනෙක් ඩිසිෂන් එක ගන්න ඕනේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. cost එක අඩු කරගන්න කොයි හරි විදිහින් IT යොදා ගන්න එතෙන්. differentiate කරන product එක අනිත් අයට වඩා වෙනස් කරන්න. කොහොම හරි IT යොදාගත්ත new feature එකක් දෙන්න. ඔයාලගේ product ඔයාගේ දැනට තියෙන product එකට කොහොම හරි IT කොටසක් යොදාගෙන ඒක customer ට බොහොම useful, attractive, smart කරන්න වැඩි. නිෂ්පාදනය කරන දේ මොනවා වුණත් කමන්නේ ඒකට IT ටිකක් යොදා ගන්න බලන්න කොහෙන් හරි. ඊළඟට අලුත් product එකක්, service එකක් IT component එකතු කරලා දෙන්න. IT component එක එකතු කරපු අලුත් product එකක් දෙන්න. දැන් අලුත් product වලට සාම්ප්‍රදායික product වලට IT යොදාගෙන product දෙන්න පුළුවන්. ඔයාලට පරිසරයේ ඕනතරම් උදාහරණ තියෙනවනේ ඒවට. ඉතින් කෙනෙක්ම කියන්න තියෙන්නේ මොකක් හරි product එකට IT කොටසක් තාක්ෂණික කොටස
යොදා ගන්න. නිකම් දැන් ගෙදරක බල්බ් එකක් බල්බ් හදනවා. නිකන් හැමදාම ඔය ස්විච් එක දාපුවම හදන බල්බ් එක වෙනුවට. ඔක IT කොටසක් එකතු කරන්න පුළුවන්. අපිට සමහරලාට Bluetooth හරහා ඔය මේ ලයිට් එක on off කරන්න පුළුවන්. ලයිට් එක හදන්න පුළුවන්. එතකොට ආයේ ඇඳට ගිහිල්ලා ඉවරලා නිදා ගන්න ලෑස්තිලා මේ ගේ වටේ දුවන්න ඕනේ නැහැ. මේ ස්විච් එක ඕෆ් කර මේ ලයිට් නිවන්න උපකරණ ටික මේවා කරන්න. Bluetooth වලින් ෆෝන් එක ගත්තා ෆෝන් එකම ගේ වටේ තියෙන ලයිට් එක නිවන දැම්මා. ඒ වගේ IT component එක එකතු කරන්න සාමාන්‍ය product එක. ඊළඟට growth එකක් ලබා ගන්න. ඒකට IT යොදා ගන්න. කොහොමද? අපේ business එක promote කරන්න. globally promote කරන්න යොදා ගන්න පුළුවන් IT. Facebook තියෙනවා, YouTube තියෙනවා, කීයක් જાති තියෙනවා. IT යොදාගෙන කොහොම හරි business එක expand වෙන්න අවශ්‍ය කරන growth එක ලබා ගන්න. ඊට පස්සේ organization එක්ක partnerships ඇති කර ගන්න. business partners ලා හදා ගන්න. අපිට පුළුවන් IT හරහා ඒක කරගන්න ඕන තරම් international global සංවිධාන මේ organizations එක අපිට connect වෙන්න පුළුවන්. suppliers ලා අලුත් suppliers ලා හොයා ගන්න පුළුවන්. අලුත් customers ලා හොයා ගන්න පුළුවන්. අපි මොනවා හරි product එකක් අරන් අපිම OTV කරන්න නැතුව ඒක sub contracts දෙන්න පුළුවන්. අපිට ඒතර global market එකට enter වෙන්න පුළුවන්. අපි product එකක් ගත්තොත් ඒක අපි හදා ඉන්න නැතුව අපි ඒක develop කරගෙන නැතුව අපිට sub contract එකක් දෙන්න පුළුවන්. එතකොට අපි හදන්නේ කාට හරි දීලා හදව ගන්නවා එයාලට ලාභයෙන් කොටසක් දෙනවා අපිට ලාභයෙන් කොටසක් ගන්නවා. එතකොට අපිට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩි වෙනවා ඒ වගේ. හරි. ඊට පස්සේ දැන් මෙතන ඔයාලට මේ ටේබල් එකක් දීලා තියෙනවා. මේ ටේබල් එකේ තියෙන එක එක කම්පැනි භාවිතා කරලා තියෙන ස්ට්‍රැටජිස් මොනවද කියන එක. Dell, price.com, eBay වගේ කට්ටිය cost leadership එක පාවිච්චි කරලා තියෙනවා. cost leadership කියන එක. ස්ට්‍රැටජි එක. එතකොට මේ cost leadership කියන්නේ මොකද්ද? අඩු cost එකකින් නිෂ්පාදනය කරගන්න එක. එතකොට ඒක කොහොමද කරගත්ත ස්ට්‍රැටජිස් තියෙනවා යාළුවගේ. එයාලා online order එකක් ගන්න පුළුවන් විදිහට build කරගෙන තියෙනවා. එතකොට ordering cost එක අඩුයි. online seller building. එතකොට එයාලගේ store එක හදන්නේ online. cost එක අඩුයි. online auction cost එක අඩුයි. auction එකක් තියන්න physical location එකක් ඕනේ නැහැ. traveling නැහැ මොනවත් නැහැ. sellers ලට online store එක හදන්න එතකොට මේ virtual store එකක් හදන්නේ. දඩොල් සිමෙන්ති වැලි ගල් අරගෙන මේ ටයිල් අල්ලලා මේවා කරලා ලක්ෂ ගාණක් ගෙදම් කරලා AC කරලා ස්ටෝර්ස් නැහැ. මේ එක ක්ලික් එකකින් ඔන්ලයින් ස්ටෝර් එක හැදෙනවා. ලක්ෂ මිලියන බිලියන ගාණක් වියදම් කරලා ස්ටෝර් එකක් හදන්න ඕන. දැන් ඔය තියෙන්නේ සුපර් මාකට් තියෙන්නේ ඔයාලා දන්නවා ඔය තියෙන්නේ නේද? ඉස්සර ඔය යුනිටි ප්ලාසා නම් මනම් කැන්ඩි සිටි සෙන්ටර් දැන් ඔය අපිට එකක් ඔන්න හදනවා. ඉතින් ඒ වගේ ලක්ෂ මිලියන ගාණක් වියදම් කරලා මේ සෙලර් කෙනෙක්ට කුටියක් දෙනවට වඩා eBay ලා එක ක්ලික් එකකින් සර්වර් එකේ පුංචි ස්පේස් එකක සෙලර්ට මේ virtual store එකක් දෙනවා. cost leadership. යාන් ඒ වගේ ඉතින් මේ ටේබල් එක පොඩ්ඩක් බලන්න නිමාඩුව. එකපාරට නිකන් බැලුවට තේරෙන්නේ නැහැ කියන්න එපා. ටිකක් කාලේ වෙලාව අරගෙන බලන්න. එක එක කම්පැනිස් මොනවද යොදාගෙන තියෙන ටෙක්නික්ස් කියලා. ඉන්ටර්නෙට් එකේ දැන් මේක අපිට ඇත්තම ටේබල් එක බලුවට තේරෙන්නේ නිකන් මේ මොනවද මේ කම්පැනිස් මොනවද ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ටිකක් බලන්න ඕන. හැම එකක්ම මට කියලා දෙන්න වෙලාවක් වෙන්නේ නැහැ. Walmart කියන්නේ මොනවද ඒවා චුට්ටක් බලන්න. ඊට පස්සේ differentiation කවුද භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ innovation growth මෙයාලා මොනවද කරලා තියෙන්නේ. alliances partnerships ගොඩනගාගෙන නේ. හරි Walmart ලා එතකොට automatic inventory replacement මේ
replenishment එකක් වෙනවා. ඒ කියන්නේ inventory එක එයාලගේ අවශ්‍ය කරන inventory එක automatically මෙයා වෙනවා. supply එකත් එක්ක connect එයාලා. supply එකත් එක්ක alliance එකක් හදාගෙන තියෙනවා. supply අපි බල ඉන්න ඕනේ අපේ stock එකේ level එක එයාලට දීලා තියෙනවා. අපේ stock එක අඩු වෙද්දී automatically එයාලා අපිට බඩු ටික ගෑල්ලා අපේ stock එකේ පුරවලා දානවා. දැන් අපි වද වෙන්න ඕනේ නැහැ. අපේ stock එක අඩු වුණාම order එක දාන්න අනම්ම නැති alliance එකක් ගොඩනගාගෙන. ඉතින් IT system යොදා ගන්නවා දැන් වල. ඉතින් ඒ වගේ බලන්න මේකේ පොඩි එක companies යොදාගෙන තියෙන strategies තමයි දෙලා තියෙන්නේ. ඒකට බලන්න මෙතන අපි ඉගෙන ගන්න ඕන දේ තමයි මොනවද අපි මේ company මේ 5 forces ජය ගන්න. යොදා ගන්න පුළුවන් strategies මොනවද? cost leadership ඔය ටිකට අයින IT යොදාගෙන ඒක ජය ගන්න කියලා තමයි කියන්නේ කෙටියෙන්. හරි. ඊළඟට other strategies මොනවද? develop inter-enterprise information system. Inter-enterprise කියන්නේ මොකද්ද? enterprise කියන්නේ ව්‍යාපාරය. ව්‍යාපාර අතර connect වෙන්න information system develop කරගන්න. තනියම කරන්න නෙමෙයි කට්ටිය එකතු වෙලා වැඩේ කරන්න. whose convenient and efficiently create switching cost that lock in customer or suppliers. ඉතින් මේ enterprise information system එක හදාගත්තොත් හරි හොඳයි ඒ කට්ටියටම මොනවා හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් මේ දවස්වල online business තියෙනවා. online business වල සමහරවිට මුණ දෙන ප්‍රශ්නයක් තමයි customers මේ online order එක යවනවා ගෙදරට ආවෙන් පස්සේ ආපහු හරවලා යවනවා. එහෙම පුරුදු වෙච්ච කස්ටමර්ලා ඉන්නවා. ඒ වගේ මේ order එක දානවා ගෙදරට ආවෙන් පස්සේ එපා කියනවා අපි order කරුවේ නැහැ කියනවා ආපහු හරවලා යවනවා. ඉතින් ඔය online business කරන කට්ටියට එකතු වෙච්ච enterprise information system එකක් හදා ගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට එහෙම කරන කස්ටමර්ස්ලාගේ list එකක්. online business කරන හැමෝටම පොදුවේ භාවිතා කරන්න පුළුවන් නම් එයාලා අප්ඩේට් කරනවා මෙන්න මේ කස්ටමර් අපේ මේ ඕඩර් එකක් ආපහු හරවලා ගියා. හැමෝම එතකොට අප්ඩේට් කරනවා ඩේටාබේස් එක මෙන්න මෙයා රිජෙක්ට් කරලා කෙනෙක්. මෙයා එහෙම ආයෙත් එයා එහෙම ආයෙ ඔන්ලයින් ඕඩර් සිස්ටම් එකකින්ම කවුරුවත් ඕඩර් එකක් දැම්මොත් එහෙම ආයෙත් එතකොට ඕඩර්ස් යවන්නේ නැහැ. මේ වගේ කට්ටියට පොදුවේ භාවිතා කරන්න පුළුවන් සිස්ටම් එකක් හදා ගන්න පුළුවන්. එතකොට ඒ කස්ටමර්ගේ bargaining power ඒවට පොඩ්ඩක් ඉන්නවා. හරි මම මේකක් නිකන් පොඩි උදාහරණයක් කිව්වා. Make major investment in advanced IT application that will barrier to entry against industry competitors or outsiders. හොඳ investment එකක් කරන්න IT වලට. තමන්ගේ business field එකේ හොඳ investment එකක් කරන්න ඒකෙන් ලොකු competitive advantages ගන්න පොඩි කට්ටිය ආපු ගමන් කෙලින්ම එයාලට අපිත් එක්ක තරඟ කරන්න බැරුව වැටලා යන විදියට. ඒකයි කියන්නේ කෙටියෙන්. Include IT component in product and service to make substitution of the computing product or service more difficult. අපි හදන product එකට හොඳට IT එකතු කරන්න. substitution ආවත් computer product ආවත් ඒ ඔක්කොම කැපිලා යන විදියට. අපේ එකත් එක තරග කරන්න බෑ තරගෙන් පෙරදිලා යන විදිහටම හොඳට IT එකතු කරන්න ඒක. ආය සබ්ස්ටිටියුෂන් නෑ. ඒකම අපේ ප්‍රොඩක්ට් එකම තමයි කස්ටමර්ට පාවිච්චි කරන්න ඕනේ. කොච්චර සබ්ස්ටිටියුෂන් ගත්තත් ෆේල් වෙන විදියට. වැඩක් නෑ. අපේ එක අංක එක කරන්න. Leverage investment in IS people, hardware, software, database and network. මේ IT පැත්තේ investment එක වැඩි කරන්න. IT පැත්තට තොරතුරු IS peoples ලට information system වලට software system වලට IT වලට කරන investment එක වැඩි කරන්න. ඒකෙන් වාසි ගන්න. ඕක තමයි strategies. මොනවටද? මෙන්න මේ 5 forces ජය ගන්න තියෙන strategies. ප්‍රධාන ඒවා 1 2 3 4 5ක් කතා කළා. 1 2 3 4 5යි. strategies 5යි. other strategies තමයි ඊළඟට කතා කරන්නේ. ඒතර හැමතැනම කියන්නේ IT යොදාගෙන ඒ ටික ජය ගන්න කියලා. ඊළඟට value chain එක.
right. right. මෙන්න value chain එක කියලා එකක් තියෙනවා. අම්මෝ මේ තියෙන එකක් කියලා. right. මොකද මේ value chain එක කියලා කියන්නේ? හරි මේ තියෙන්නේ ඉතින් බිස්නස් එකක් ගත්තාම තියෙනවා බිස්නස් එක තියෙනවා මේ අපි මේකෙන් මෙයා ප්‍රධාන ව්‍යාපාර කටයුතු කීපයක් ප්‍රධාන ව්‍යාපාර කටයුතු කීපයක් තියෙනවා මොනවද ඒ තමයි මේ 1 2 3 4 5ක් තියෙනවා මේ තියෙන්නේ inbound logistics inbound කියන්නේ ව්‍යාපාරය මේ ඇතුළට කියන්නේ මිලදී ගැනීම ව්‍යාපාරයට අවශ්‍ය කරන දේවල් මිලදී ගැනීමට අපි කියනවා inbound logistics කියලා. ඊළඟට operations කියලා කියන්නේ ඉතින් ඒ ගත්ත අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, නිවාණ්ඩ වෙන්න පුළුවන්. ඒවා ඒතකොට operation කිව්වේ ඒතර ව්‍යාපාරේ කරන්නේ මොකද්ද? buying and selling ද? හරි. ව්‍යාපාරයට ගෙන ආපහු විකුණනවද? ස්ටෝක් කරන් ඉඳලා. හරි. ඒතර operations කියන තැනට එන්න පුළුවන් manufacture කරනවා වෙන්න පුළුවන්. ව්‍යාපාරේ මොනවා හරි අමුද්‍රව්‍ය අරගෙන ඒකෙන් නිෂ්පාදනයක් කරනවා. නිෂ්පාදනය කරලා මොකද කරන්නේ? ඊළඟට ඒවා outbound logistics බෙදා හරිනවා. විකුණනවා කෙටියෙන් කියනවා. එළියට දෙනවා. ව්‍යාපාරයට බඩු වෙනවා. ඒ බඩු වලට මොනවා හරි දෙයක් ස්ටෝක් කරලා තියලා manufacture කරලා ඒවා වෙනස් කරලා පැකට් කරලා ආයේ අනිත් පැත්තට විකුණනවා. ඊට පස්සේ marketing and sales කරනවා. marketing විකුණනවා කියලා නිකම් විකුණන්න බෑනේ ඒතකොට. මේවා අපි මෙහෙම කරනවායි කියලා මාකට් කරන්න ඕනේ. ඇඩ්වර්ටයිස් කරන්න. marketing and sales. ඒ වගේම කස්ටමර්ට සර්විසස් දෙන්න. ඔන්න ඕවා ව්‍යාපාරික ප්‍රධාන ප්‍රයිමරි ඇක්ටිවිටීස් විදිහට දක්වලා තියෙනවා මේ පෝටර්ස් වැලියු chain. මෙතන වැලියු chain එක මේකත් පෝටර්ස් තමයි හඳුන්වලා දුන්නේ. පෝටර්ස් කරපු ප්‍රධාන දේ තමයි බිස්නස් එකක තියෙන ඇක්ටිවිටීස් බෙදුවා කොටස් දෙකකට. දැන් මේක නිකම්ම කතා කරලා නැහැ යන්නේ. දැන් මේකයි දැනගන්න ඕන. පෝටර්ස් මොකද කළේ? ව්‍යාපාරක තියෙන ඇක්ටිවිටීස් බෙදුවා කොටස් දෙකකට. මොනවද කොටස් දෙක? primary business processes සහ support processes කියලා. ඒතර primary ඒවා පහයි. inbound logistics, operations, outbound logistics, marketing and sales, customer service. මම මේවා සරල වචන වලින් තමයි කිව්වේ. inbound කිය purchase කරනවා ව්‍යාපාරයට ගන්න මිලදී ගැනීම වගේ දේවල්. operations කිය ව්‍යාපාර දුරු සිදු කරන කර්තව්‍ය manufacture කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ outbound logistics කිය ව්‍යාපාරයෙන් එළියට බඩට කියන්නේ ඒක. marketing and sales කිය ඉතින් දන්නවනේ market කර ගන්න ඕනේ, sales advertising promote කර ගන්න ඕනේ. ඊට පස්සේ customer හොඳ service එකක් දෙන්න ඕනේ. ඔය primary task. ඊට අමතරව තියෙනවා supportive task. මේ ටික කරන්න නිකම් බෑනේ. ඒ ටික කරන්න supportive task තියෙනවා. මොනවද මේ? administrative coordination and support services. infrastructure එකක් ඕනේ. administrative office එක administrative task ඕනේ. පරිපාලනය කියලා අහලා තියෙනවනේ. ව්‍යාපාරික තියෙනවා admin department එක කියලා. පරිපාලනය වෙන්න අවශ්‍ය කරන කටයුතු. මේ ડોකියුමන්ට් හදන්න, ලියුම් හදන්න, ඒ වගේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ටාස්ක් ටිකක් තියෙනවනේ ඒ ටික. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් යටිතල පාසුකම් සපයන්න අවශ්‍ය වෙන ඒවා ටික. ඊළඟට මේ කරන්න ව්‍යාපාරයේ මිනිස්සු ඉන්න බෑ. ඉතින් ඒක මිනිස්සුන්ව මැනේජ් කරන්න. අපි ඒකට කියනවා human resource management කියලා. ඊට පස්සේ මේවට ටෙක්නොලොජි එක ඕනනේ. ඒතර ටෙක්නොලොජි ඩෙවලොප්මන්ට් එකක් ඕනේ. ඒතකොට ඒ අවශ්‍ය කරන දේවල් procurement of resources මිලදී ගැනීම අංශයක් අවශ්‍යයි. ඒතර procurement කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය දේවල් මේ සම්පත් අත්පත් කරගන්න
ඒතර කොටසක් තියෙනවා. හරි. මෙතෙන් real time inventory communication with suppliers, purchase suppliers and material. Procurement කියන්නේ මිලදී ව්‍යාපාර අවශ්‍ය කරන මිලදී ගැනීම කියලා කරන්නේ. procurement. මිලදී ගැනීම අවශ්‍ය. ටෙක්නොලොජි පැත්ත. infrastructure කියන්නේ administrative කියන්නේ management, finance, මුදල් කළමනාකරණය, නීති පැත්ත බලන එක, සැලසුම් සකස් කරන ඒ වගේ දේවල් තමයි administrative. ඉතින් එතකොට ඔය වගේ දැන් සරලව කිව්වොත් මොකද්ද මේ එතකොට value chain කියලා කියන්නේ? quarters අපිට කියනවා business activities වර්ග දෙකක් තියෙනවා කියලා. primary ඒවා සහ supportive ඒවා. ඉතින් අපිට දැන් මේක IT එක්ක සම්බන්ධ කරගන්න වෙන්නේ කොහොමද? මේ ටික නිකන් කෙරුවොත් අපි නිකන් ව්‍යාපාරයක්. මේ හැම process එකකටම IT යොදා ගන්න. අන්න IT යොදාගත්තොත් පාඩ පුළුවන් competitive advantage එකක් ගන්න. අනිත් අයට සාපේක්ෂව වැඩි යමක් කරගන්න පුළුවන්. competitive advantage එකක් ගන්න. මොනවා කරගෙනද? මේ තැන් වලට IT යොදාගෙන. මෙන්න එන IT යොදා ගන්න විදිය තමයි මේ යටින් ලියලා තියෙන්නේ. inbound logistics. IT යොදාගෙන ඒක automate කරන්න. just in time warehousing. just in time කියන්නේ මොකද්ද? බඩු අවශ්‍ය වෙලාවට විතරක් ඒ ටික අද දවසට මේ මොහොතට අවශ්‍ය කරන ස්ටොක් එක විතරක් ගෙනා ගන්න. ඒතර ස්ටොක් එකට අනවශ්‍ය විදිහට සල්ලි ඉර වෙන්නේ. just in time කරන්න. අද ප්‍රොඩක්ෂන් එකට අවශ්‍ය කරන බඩු ටික අද ඊයේ හවස හරි අද උදේ හරි ගෙනා ගන්න. just in time automate කරන්න. operations computer aided flexible manufacturing process එකට computer robot යොදා ගන්න. product line හදන්න. computer යොදාගෙන IT යොදාගෙන. outbound logistics online sale කරන්න. online point of sale දාන්න. online ordering processes හදා ගන්න. marketing කරන්න කොහොමද? target market එක හරියට තීරණය කරගන්න. target market එකම IT යොදාගෙන දෙන්න මේ promotion එක. අද Facebook වගේ දේවල් තියෙනවා හරියටම target market එකට දෙන්න පුළුවන්. අවශ්‍ය කෙනාට අවශ්‍ය product එක දෙන්න පුළුවන්. නිකම් මේ leaflet එක පොලේ බෙදනවා වගේ කරන්නේ නැතුව කාටද අපේ service එක ඕන කියලා හොයාගෙන එයාලටම marketing පාර දෙන්න. ඒකට IT යොදා ගන්න. ඊට පස්සේ customer service එක කොහොමද අපි දෙන්නේ? අපිට පුළුවන් customer relationship management software එකක් යොදා ගන්න. customer හොඳ customer care එකක් දෙන්න පුළුවන් IT යොදාගෙන. ආන්ගේ වගේ දේවල් කරලා competitive advantage එකක් ගන්න. ඊට පස්සේ supportive activities වලට IT යොදා ගන්න. මේ administrative task වලට හොඳ intranet එකක් හදන්න. IT යොදා ගන්න ඉතින් මේ යටින් ලියන්නේ. intranet එකක් කියන්නේ මොකද? ආයතනයේ ඇතුලේ වැඩ කරන පුද්ගලයන්ට අවශ්‍ය කරන ඉන්ටර්නෙට් එකක් හදන්න. ඇතුළට network එකක් හදන්න. ඒතර එයාලට අවශ්‍ය කරන තොරතුරු ක්ෂණික බොහොම පහසුවෙන් software system එක කරා වැඩ ටික කරගන්න පුළුවන්. බොහොම කාර්යක්ෂම විදියට. ඉතින් ඒ නිසා හොඳ collaborative workflow intranet එකක් හදන්න. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් ආයතනයේ වැඩ කරන ඇතුලේ සේවකයන්ට හට්ටියට හොඳ software system එකක් දෙන්න කෙනෙක් කියන්නේ. ඊට පස්සේ employees ලට එයාලට මෙයාලා ගැන තොරතුරු හොයාගන්න, එයාලගේ තියෙන දේවල් බලා ගන්න, එයාලටත් ඉන්ටර්නෙට් සිස්ටම් එකක්. ඉන්ටර්නෙට් කියන්නේ අභ්‍යන්තර ජාලයක්. එතකොට තමන්ට ලීව් එකක් ඇප්ලයි කරන්න නම් සිස්ටම් එකට ලොග් වුණා ලීව් එක දැන්. තමන්ගේ බෙනිෆිට්ස් මොනවද? තමන්ගේ සැලරි එක කොහොමද? සැලරි එක හැදුනේ කොහොමද? ඒ ඔක්කොම තමන්ගේ සිස්ටම් එකට ලොග් වුණා බලාගත්තා. තමන්ගේ ඉවැලුවේෂන් එක කොහොමද? හැම දෙයක්ම උතර එම්ප්ලොයිස් ලට දෙන්න සිස්ටම් එකක්. ඒ වගේම සැලරි කැල්කියුලේට් කරන්නේ හැම දෙයකටම මේ බෙනිෆිට්ස් දෙන්න, වෙල්ෆෙයාර් වලට හැම දෙයකටම සිස්ටම් එකක් හදාගෙන කරන්න. ඊට පස්සේ ප්‍රොඩක්ට් ඩෙවලොප් කරන්න, පාර්ට්නර්ස්ලාත් එක්ක සම්බන්ධ වෙන්න, ටෙක්නොලොජිකල් ඩෙවලොප්මන්ට් එක කරන්න, එක්ස්ට්‍රානෙට් එකක් දෙන්න පාර්ට්නර්ස්ලාට. අපේ ව්‍යාපාරෙත් එක්ක කනෙක්ට් වෙන්න. දැන් උදාහරණයක් විදිහට අපි ව්‍යාපාරය අපි කරනවා නම් අපේ කස්ටමර්ට account එකක් හදලා දෙන්න. දැන් අපිට අපි ක්ලාස් එකක් විතර ඔයාලට දෙනවා නම් දෙන්න පුළුවන්. ටෙක්නොලොජි ඩෙවලොප්මන්ට් එක ඔයාලට account එකක් දෙන්න පුළුවන්.
යූසර් නේම් එක පාස්වර්ඩ් එකක් දීලා. අපිත් එක්ක කරපු ගනුදෙනු ඔයාලා මේ හිස්ටරි එක බලා ගන්න. මොනවද තමන් ඕඩර් කරුවේ මොනවද අපිත් එක්ක? ඒ වගේ දේවල් හැමදේම වාගේ හිස්ටරි එක වාට අවශ්‍ය කරන තොරතුරු බලා ගන්න එක්ස්ට්‍රා නෙට් එකක් දෙන්න. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් පරිබාහිර පුද්ගලයන්ට ව්‍යාපාරයට ඇතුළට ඇවිල්ලා ව්‍යාපාරයත් එක්ක කරපු ගනුදෙනු බලා ගන්න එක්ස්ට්‍රා නෙට් එකක්. දැන් බැංකුව අපිට එක්ස්ට්‍රා නෙට් එකක් දීලා තියෙනවා. බැංක් ඇප් එකක් කියන්නේ යාලා දෙන එක්ස්ට්‍රා නෙට් එකක්. ඒකෙන් යාලා කම්පියුටර් ඇඩ්වාන්ටේජ් ගොඩාක් ගන්නවා. බැංකුවත් එක්ක අපි දැන් ගනුදෙනු කරන්නේ බැංකුවට යන්නේ බොහොම කලාතුරකින්. නමුත් අපි බැංකුවත් එක්ක නිතරම ඉන්නවා. ඇප් එක හරහා. ඉතින් ඒ වගේ. ඉතින් ප්‍රොක්‍රූට්මන්ට් වලට ප්‍රොක්‍රූට්මන්ට් කියන්නේ මිලදී ගැනීම වලට. අපිට පුළුවන් e-commerce වෙබ් පෝර්ටල් ඔය තියෙන AliExpress, Alibaba කියන තියෙන මොකක්ද ඒවා? ඒ වගේ e-commerce පෝර්ටල් හරහා ඉන්ටර්නැෂනල් කස්ටමර්ස් සප්ලයර්ස්ලා සම්බන්ධ කරගෙන අපිට මිලදී ගැනීම කරන්න පුළුවන්. IT යොදාගෙන ඉතින් මේ පෝර්ටල්ස් වැලියු චේන් එකේ මොකද කියන්නේ? ප්‍රධාන බිස්නස් කර්තාවයන්ට වගේම සපෝටිව් බිස්නස් කාර්යයන්ට IT යොදාගෙන කම්පියුටර් ඇඩ්වාන්ටේජ් එකක් ගන්න කියන එකයි කියන්නේ. right මේ තියෙන ටික තමයි මම ඔයාලට විස්තර කෙරුවේ. right ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට අපි අලුත් මාතෘකාවකට යන්නේ information technology for strategic advantage. ඉතින් බලන්න කියන්නේ මේ දක්වා කතා කරපු ටික ඕකේද කියලා. දැන් බලමු information technology for strategic advantage. උපක්‍රමශීලී වාසි ලබා ගන්න IT කොහොමද යොදාගන්නේ? එහෙනම් අපිට කරන්න සිද්ධ වෙනවා business process re-engineering කරන්න වෙනවා. සාම්ප්‍රදායික කරන් ආපු business process එක අපිට re-engineering කරන්න වෙනවා. IT යොදාගෙන strategic advantage ගන්න නම් අපේ business එකට business process එක re-engineer කරන්න ඕන. BPR. මොකක්ද වචනේ business process re-engineering. මොකක්ද මේ business process re-engineering කියලා කියන්නේ? අපි එදා ඉඳන් සාම්ප්‍රදායිකව කරන් ආපු business එක IT යොදාගෙන අලුත් ක්‍රමයකට හදනවා. ඒ වගේ අඩුපාඩු මකලා නවීන ලෝකෙට ගැලපෙන විදිහට business process එක වෙනස් කරනවා. business process එක වෙනස් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ටිකක් අමාරු වැඩක්. ප්‍රශ්නේන වැඩක්. මොකක්ද re-engineering කියන්නේ? re-engineering කියන්නේ අපේ business එක දිහා අලුත් විදිහට බලනවා. rethinking. Radical design of business process to achieve dramatic improvement in cost, quality, speed and service. මොකටද අපි මේ business process re-engineering එකක් කරන්නේ? අපේ cost එක අඩු කරගන්න, ලාභය වැඩි කරගන්න, අපේ product එකේ quality එක වැඩි කරගන්න, අපේ speed එක, ඒ කියන්නේ efficiency එක, අපි දෙන service වල quality එක වැඩි කරගන්න. සමස්තයක් විදිහට business එක වැඩි දියුණු වෙලා ලාභය වැඩි වෙනවා. business සාම්ප්‍රදායිකව මේ කරන් යන business එකේ processes අලුත් විදිහට අලුත් කරනවා. සාමාන්‍ය විදිහට තියෙන ඔය දැල් ගහලා තියෙන කඩයක් දැල් ගහලා එළියේ ඉඳන් වැටේ එල්ලලා බඩු ගන්නකොට කඩයක් මොකද කරන්නේ? ෆුඩ් සිටි එකක් විදිහට self service දාලා AC කරලා system එකක් දාලා අතලා අලුත්ම process එකට ගේනවා. අන්න business process re-engineering. පුතේ පැහැදිලිද මම මේ කියන්නේ? දැන් ඔයාලා හිතන්න ඔය ගමේ තියෙන සිල්තර කඩයක් මුදලාලි ඇතුලේ එළියෙන් වැටක් ගහලා මුදලාලිගෙන් හැමදේම අපි මුදලාලිගෙන් තමයි ඉල්ලන්න ඕනේ. අපි දන්නේ කඩේ තියෙන දේවල් බලලා අපිට ගන්න බෑ. අපි හැමදාම පාවිච්චි කරන අපි දන්න ලිස්ට් එක තමයි මුදලාලිගෙන් කියලා ඉල්ල ගන්න ඕනේ. මොකද අපි දැකලා අලුත් ප්‍රොඩක්ට් එකක් දැකලා අපිට බලලා හදලා ගන්න බෑනේ. ඉතින් ඒ වගේ තැනක ඉඳන් අපි සම්පූර්ණයෙන්ම business එක වෙනස් කරනවා. self service දාලා Tamanට ඕන customer ඕන විදිහට ගිහිල්ලා ඇවිදලා කාට් එකට දාගෙන අරන් ඇවිල්ලා Tamanට ඕන නම් බිල් කරගෙන සල්ලි ගෙවලා යන්න පුළුවන් විදිහට system එකක් දාලා හොඳ parking එකක් හදලා
කස්ටමර් එනකොට ආයිබෝන් කියලා කියන්න කෙනෙක් තියලා ඉස්සරහින් බිස්නස් ප්‍රොසෙස් එක වෙනස් කරනවා. මොකටද ඒක වෙනස් කරන්නේ? අපේ කොස්ට් එක අඩු කරගන්න, ක්වොලිටි එක වැඩි කරගන්න. බිස්නස් එක තව තවත් දියුණු කරලා වැඩි ලාභ ගන්න. ඔන්න ඔක තමයි බිස්නස් ප්‍රොසෙස් රේන්ජිනියරින් කියන්නේ. බිස්නස් එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්න පුළුවන්. දැන් අර විදිහට දැල් ගහගෙන දැල් කඩයක් දාගෙන මේ බිස්නස් එක ඉම්ප්‍රූව් වෙවි යනවා. ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. අද දවසේ ලාභය රුපියල් 1000යි හෙට 1200යි ඔහොම මාසෙන් මාසෙට දවසක ලාභය 5000 6000 10000 15000 වෙවි යන්න පුළුවන්. හැබැයි එකම විදියට අර දැල් ගහපු කඩේම තමයි කාලයත් එක්ක ටික ඉම්ප්‍රූව් වෙනවා. එක වෙනයි බිස්නස් රේන්ජිනියරින් කියන්නේ සම්පූර්ණ කම්ප්ලීට් චේන්ජ් එකක්. use cross functional enterprise resource planning software re-engineer. මම මේ පොඩි කඩයක් ගැන කතා කළේ. ලොකු මැනුෆැක්චර් කරන ලොකු ඩිපාර්ට්මන්ට් තියෙන ලොකු සේවක පිරිසක් වැඩ කරන තැනක් නම් ERP software එකක් දාලා. ERP කියන්නේ enterprise resource planning කියන්නේ. ව්‍යාපාරවල අද දවසේ භාවිතා කරන software විශේෂයක් තමයි ERP software කියන්නේ. ERP software වලින් මොකද වෙන්නේ? ව්‍යාපාරයක් ගත්තාම තියෙනවා මේ විවිධ අංශ තියෙනවා. උදාහරණයක් විදිහට manufacturing නිෂ්පාදනය කරන අංශය තියෙනවා. එයාලගේ මුදල් ගණනදිනු කරන අංශයේ accounting department එකක් තියෙනවා. accounting and finance department. සේවකව සම්බන්ධ කටයුතු කරන department එකක් තියෙනවා human resource කියලා. ඒකේ සේවකයන්ගේ පඩි හදනවා, එයාලගේ නිවාඩු, දුක් ගැනවිලි අහනවා, ඒ වගේ දේවල්. ෆයිනෑන්ස් පැත්තේ මොකද කරන්නේ? ව්‍යාපාරයට එන සල්ලි, යන සල්ලි ඒවා මැනේජ් කරනවා. මැනුෆැක්චරින් එකේ මොකද කරන්නේ? ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු කරනවා. ඊට පස්සේ සේල්ස් පැත්තේ සේල්ස් ඩිපාර්ට්මන්ට් එකේ මොකද කරන්නේ? ව්‍යාපාරේ නිෂ්පාදනය කරන ටික බඩු ටික විකුණනවා. මාකටිං ඩිපාර්ට්මන්ට් එකෙන් මොකද කරන්නේ? ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන දේ අලෙවි කර ගන්න අවශ්‍ය කරන ප්‍රොමෝෂන් කරනවා. IT department එක මොකද කරන්නේ? ව්‍යාපාරයේ ඔය හැම දෙයකටම අවශ්‍ය කරන තොරතුරු තාක්ෂණික සහාය ලබා දෙනවා. ඔය වගේ ව්‍යාපාරයක් ගත්තාම විවිධ department තියෙනවා. විවිධ අංශ තියෙනවා. ඉතින් ඔය එක අංශ වලට ඉස්සරම මොකද උනේ? human resource management එක human resource department එක වෙනම software එකක් පාවිච්චි කළා. accounting කරන කට්ටිය වෙනම software එකක් භාවිතා කළා. manufacturing කරන කට්ටිය වෙනම software එකක් පාවිච්චි කළා. මාකටිං කරන අය වෙනම software එකක් භාවිතා කරනවා. ඉතින් මේ ව්‍යාපාරය එකක් වුණාට තැන් වල එක software. මේගොල්ලෝ අතර මනා සම්බන්ධතාවයක් collaboration එකක් නැහැ. ඉතින් අද එහෙම නෙමෙයි. අද එකම software එකයි මේ හැමෝටම පාවිච්චි කරන්නේ. ඒවට අපි කියනවා ERP කියලා. මේ හැම department එකක් වෙනුවෙන් එක software එකක් භාවිතා කරනවා. එක centralized විදිහට manage වෙනවා ඒක. එතකොට කලින් භාවිතා කරපු එකේ නම් විදිහට හැදුවා නම් එහෙම අපේ ප්‍රොඩක්ෂන් එක item list එකක් වෙනම හදන්න ඕනේ. ආයෙ sales කරනකොට ඒ item list එකම ආයෙ එයාලා හදා ගන්නවා. marketing promote කරනකොට එයාලා වෙනම ඒ item list එක හදා ගන්නවා. එතකොට ඒගොල්ලෝ අතර collaboration එකක් නැහැ. දැන් අද දවසේ අපි system එකේ එක product එකක් create කරුවා නම් ඒක manufacture කරන department එකටත් පේනවා, sales කරන අයටත් පේනවා, marketing කරන අයටත් පේනවා, finance එකටත් පේනවා. ඒතර හැමෝටම මේක centralized විදිහට link වෙලා finance එකට බලන්න පුළුවන් එක ඒ product එකේ නිෂ්පාදනය කොහොමද, sales කොහොමද, ඒකට දාලා තියෙන marketing effort එක මොකද්ද, හැම දෙයක්ම. එතකොට බොහොම හොඳ informational system එකක් හම්බෙන්නේ. ඉතින් මේ business process re-engineering කියලා task එකේදී ERP වගේ software යොදා ගන්න කියලා කියනවා. automate කරන්න, integrate කරන්න. හැම department එකකම කටයුතු integrate කරන්න, automate කරන්න, integrate කරන්න. integrate කියන්නේ එකට එකක් සම්බන්ධ කරන්න. උදකලා කරන්න එපා. සම්බන්ධ කරලා එකක තොරතුරු අනිත් එකට අරගෙන ඒවා analyze කරලා හොඳ decisions ගන්න. manufacturing part එකයි sales පැත්තයි marketing පැත්තයි සම්බන්ධ කරගත්තොත් අපිට ලොකු decision එකක් ගන්න පුළුවන්. ඒක ලාභද පාඩුද කියලා.
වැඩිම ලාභයක් ගෙනත් දෙන්නේ මොකෙන්ද? එහෙනම් ඒකේ මැනුෆැක්චරින් එක වැඩි කරන්න පුළුවන්. කොස්ට් එක අඩු කරන්න පුළුවන්. ඒකට කරන මාකටිං එෆර්ට් එක වැඩි කරන්න පුළුවන්. ආන් ඒ වගේ ඩිසිෂන් ගන්න නම් මේ කොහොම එකට සම්බන්ධ වෙච්ච හොඳ සිස්ටම් එකක්, හොඳ ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් තියෙන්න නැත්තම් බෑ. හරි. ඉතින් ඒකයි බිස්නස් ප්‍රොසෙස් රේන්ජිනියරින් කියලා කියන්නේ. ඉතින් මෙතන ඔයාලට දීලා තියෙනවා මේ වගුව නිකන් ඉන්න ගමන් බලන්න බිස්නස් ඉම්ප්‍රූව්මන්ට් එකක් කියන්නේ මොකද්ද? බිස්නස් ප්‍රොසෙස් රේන්ජිනියරින් එකක් කියන්නේ මොකද්ද? බිස්නස් ඉම්ප්‍රූව්මන්ට් එකකින් වෙන level of change කොයි වගේ change එකක්ද වෙන්නේ? incremental ටිකෙන් ටික වෙන්නේ. රේන්ජිනියරින් වල මොකද වෙන්නේ? ඒකට කියනවා රැඩිකල් කියලා. ඒක ටිකක් level of change එක වැඩි. ටිකක් දරා ගන්න අමාරු බිස්නස් එකට. process of change business process එකේ change එක කොහොමද වෙන්නේ? improvement එක. improvement කියන්නේ කාලයත් එක්ක වෙන දෙයක්. ටිකෙන් ටික. අර process එකම තමයි process එක ටික improve වෙනවා. improved version, new version of process. reengineering වල මොකද වෙන්නේ? brand new process එක, අලුත්ම process එක, අලුත්ම විදියකට යනවා. starting point එක. තියෙන process එකම තමයි ටිකක් improve වෙනවා. ඒ reengineering මොකද වෙන්නේ? clean straight. අලුතෙන්ම start වෙනවා. ඔය වගේ බලන්න ටික බලන්න මේ වගුවේ තියෙන්නේ මොනවද කියලා. time required. කෙටි කාලයකදී improvement එක කියන එක ගන්න පුළුවන්, කරන්න පුළුවන්. reengineering කියන එකක් කෙටි කාලයක ගන්න බෑ, සෑහෙන plan කරලා ලොකු වියදමක් කරලා කරන්න ඕන එක. scope එක කොහොමද? narrow, බොහොම පොඩි scope එකක් improvement එකේ තියෙන. සමහරවිට improvement එක වෙන්නේ sales පැත්තේ විතරක් වෙන්න පුළුවන්. marketing පැත්තේ විතරක් වෙන්න පුළුවන්. නමුත් reengineering කියන්නේ broad වැඩක්. cross functional. සම්පූර්ණ department හරහා හැම department එකකම එක වෙනවා. මුළු ව්‍යාපාරයටම බලපාන. horizon. මේකේ බලපෑම කොහොමද? improvement කියලා කියන්නේ අතීතයට වර්තමානයේ දෙකටම බලපානවා කියලා කියනවා. business process reengineering එකේ බලපෑම ඉදිරියටයි එන්නේ. participation, කවුද මේකට participate වෙන්නේ? bottom to up improvement එකක් කියන්නේ යට සේවකයන්ගේ මහන්සිය වැඩ කිරීමත් එක්ක තමයි improvement එක වෙන්නේ. reengineering එකක් කොහෙන්ද එන්නේ? top management එක කියනවා මෙන්න මේ අද ඉඳන් process එක මේකයි, මෙන්න මේ විදිහටයි හෙට ඉඳන් වැඩ කරන්න කියලා. top to down තමයි බලපෑම එන්නේ. participation ඉහළ කළමනාකරණයෙන් පහළ කළමනාකරණයට force කිරීමක් තමයි reengineering වලින් වෙන්නේ. improvement එකෙන් වෙන්නේ පහළ සේවකයෝ කළමනාකරණේ වැඩ කරලා ඒකේ ප්‍රතිඵලය තමයි මේ improvement එකක් කියන්නේ. ඊට පස්සේ risk එක business improvement එක risk එක අඩුයි. reengineering වල risk එක වැඩි. risk එක කියන්නේ මේක හරියයිද නැද්ද? සමහර ඔය ගමේ කඩ තියෙනවා මේ සාම්ප්‍රදායික විදිහට කඩේ කරන් යනකොට business එක වැඩි. ඔයා මේ self service දාලා මේවා කරලා අලුත් food city එකක් විදිහට හදපුවාම අලුත් සුපර් මාකට් එකක් විදිහට හදපුවාම තිබ්බ sale එකක් නැතුව යනවා. ආන් එහෙම වෙච්ච තැන් තියෙනවා. බලන්න පද්දකින් කල්පනා කරලා තියනවාද කියලා බලන්නත් ඒ වගේ දැක්කද? ඉතින් risk එක වැඩි. reengineering කරන්න ගියම හරියන්නත් පුළුවන්, වැරදිලාම යන්නත් පුළුවන්. විනාඩි 5ක break එකක් ගන්නකො. disconnect වෙන්නේ නැහැ. විනාඩි 5න් මම කතා කරනවා.